සුබ දවසක් අපිත් එක්ක එකතු වෙන ඕගොල්ලෝ හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 2019 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස. මේ වගේ වීඩියෝස් බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. 2019 ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ ආනයනය කරන ලද කිසියම් භාණ්ඩයක් සඳහා 9ක තීරු බද්දක් අය කරනු ලැබේ. මෙම භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000ක් නම් ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. එහෙනම් අපි 6000 වැඩි කරන්න ඕනේ මේකෙන් කියන බදු ප්‍රතිශතය. බදු ප්‍රතිශතය 9%. 9%ක බදු ප්‍රතිශතයක් මේ තීරු බද්දට අය කරනවා. දැන් මේක සුළු කරාම බිඳුවට බිඳුව කැපෙනවා. 9ක් 6 54යි බිඳුවක් ඉතුරුයි 540. ඒ කියන්නේ මේ රුපියල් 6000 භාණ්ඩයට රුපියල් 540ක තීරු බදු මුදල අය කරනවා. දෙවෙනි ප්‍රශ්නේ සාධක සොයන්න x වර්ග ධන 3x ඍණ 10. x වර්ග ධන 3x ඍණ 10. මේක සාධක කඩනකොට ඍණ 10 ධන 3. මම ඍණ 10 කඩන්න කොටස් දෙකකට 2/5 ගුණ කරාම 10 හදන්න පුළුවන්. එතකොට මෙතන ඍණ දාලා මෙතන ධන දැම්මහම මට ඍණයි ධනයි ඍණ කියලා ඍණ 10ම ගන්න පුළුවන්. ඍණ 2 ගුණ කිරීම ධන 5 කියන්නේ ඍණ 10. ඒ වගේම මේ පැත්තට සුළු කරාම ඍණ 2යි ධන 5යි සුළු කරාම මට ධන 3ක් එනවා. එහෙනම් මේ ඍණ 10 සාධක කැඩෙන්නේ ඍණ 2යි ධන 5යි විදිහට. එතකොට x වර්ගයේ සංගුණක 1 වුණොත් මට කෙලින්ම සාධක ලියන්න පුළුවන් x ඍණ 2 x ධන 5 කියලා. මෙන්න මේ අගයන් දෙක කෙලින්ම මෙතනට දාන්න තියෙන්නේ. මේ විදිහට තමයි මේකේ සාධක සොයන්නේ. තුන්වෙනි ගාන රුපියල් දී ඇති තොරතුරු අනුව x අගය සොයන්නලු. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. තුන්වෙනි ගාන මෙහෙම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙතන කෝණය අංශක 100යි කියලා දීලා තියෙනවා. මෙතන x කියලා තියෙනවා. මෙතනත් x කියලා තියෙනවා. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 180යි කියලා. එහෙනම් මේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය සමාන වෙනවා අංශක 180ට. එතකොට 180 සමාන වෙනවා x ධන මේ කෝණයත් x කියලා දීලා තියෙනවා ධන මේ කෝණය 100යි. එතකොට මම 100 මේ පැත්තට ගෙන ආවොත් 180යි ධන 100ක් සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනිච්චාම ඍණ 100ක් වෙනවා. සමාන වෙනවා x එකතු කරාම 2x එනවා. x ගොඩක් තවත් x ගොඩක් එක්ක එකතු වුනහම 2x වෙනවා. එතකොට 180න් 100ක් අඩු කරාම අපිට එනවා 80යි කියලා. 80 සමාන වෙනවා 2x ට. එහෙනම් මම දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට මට එනවා x වලට 40යි කියලා. එතකොට මේ 40යි කියන්නේ මොනවාද? අංශකනේ. මොකද ත්‍රිකෝණයක දැන් මේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍යනේ අහන්නේ. මේ x කියන එක නහන්නේ. එහෙනම් x එන්නේ අංශක 40යි. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. log 2a සමානයි 5 බව දී ඇතනම් එහි අගය දෙකෙහි බලයක් ලෙස ලියන්නලු. log 2a සමානයි 5යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා a කියන්නේ කීයද කියලා. මම මේක දර්ශක ආකාරයෙන් ලියුවා. මේ දැන් ලියලා තින්නේ ලඝු ගණක ආකාරයෙන්නේ. මම දැන් මේක දර්ශක ආකාරයෙන් ලියා ගන්නවා. දර්ශක ආකාරයෙන් මේක ලියුවාම එන්නේ 2.5 සමානයි a කියලා. නේ? 2 පස්වෙනි බලය සමානයි a කියලා. එහෙනම් දැන් බලන්න අපිට a වලට එකපාරින්ම අගයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ගාණි කියන්නේ a දෙකේ බලයක් විදිහට ලියන්නේ කියලා. දෙකෙහි බලයක් විදිහට ලියන්නේ කියලා තමයි අපිට කියන්නේ. දැන් මේ a කියන එක ඇවිල්ලා තියෙනවා අපිට
ඒ සමානයි 2 පස්වෙනි බලය කියලා. එහෙනම් අපිට මේක සුළු කරන්න ඕනේ නැහැ නේද? මොකද ගානෙම කියලා තියෙනවා 2 බලයක් විතර තියන්නේ කියලා. එහෙනම් අපි මෙහෙම ලිව්වහම අපිට ලකුණු හම්බ වෙනවා. අපි යමු දැන් පස්වෙනි ගානට. මිනිත්තුවකට ලීටර් 60ක ශීඝ්‍රතාවකින් ජලය ගලා එන නලයකින් ධාරිතාව ලීටර් 420ක් වූ ටැංකියක් පිරීමට ගතවන කාලය සොයනලු. මිනිත්තුවකට ලීටර් 60ලු. එක මිනිත්තුවකට මේකෙන් එනවලු ලීටර් 60ක්. ඒ කියන්නේ එක මිනිත්තුවකට ලීටර් 60ක් එනවලු ජලය. එතකොට මිනිත්තු දෙකකට කොච්චරක් එනවද? 120ක් නේ. ලීටර් 60 දෙගුණය. අපෙන් අහන්නේ ලීටර් 420ක් වූ ටැංකියක් පිරීමට ගතවන කාලය. මම මේක මෙහෙම ලියා ගන්නම්කෝ. මේකෙම තේරුම තමයි ලීටර් 60ක් එන්න 1 මිනිත්තුවක් යනවා කියන එක. එහෙනම් 1 ලීටරයක් එන්න කොච්චර ප්‍රමාණයක් වෙලාවක් ගත වෙනවද? 1 බෙදීම 60 කියන මිනිත්තු ගාන. ඒ කියන්නේ තප්පරයයි ඉන්නේ. ඒ කියන්නේ මේකෙන් තප්පර එකකදී ලීටර් එකක් එනවා කියන එකනේ. තප්පර එකකදී ලීටර් එකක් එනවා කියන එක. අපෙන් අහන්නේ ලීටර් 420ක් නේ. එහෙනම් 420 ලීටර් 420ක් කියන ගත වෙන්නේ 1 බෙදීම 60යි 420යි මිනිත්තු කාලයක් නේ. එතකොට මට මේක සුළු කරාම එනවා මිනිත්තු 7යි කියලා. මිනිත්තු 7යි කියලා එනවා. ඒ කියන්නේ ලීටර් 420ක් යන්න මෙයාට මිනිත්තු 7ක් ගත වෙනවා නේ. මේකේ මුලින්ම කියලා තිබ්බේ මිනිත්තු එකකදී ලීටර් 60ක් එනවා කියලා. මිනිත්තු එකකදී ලීටර් 60ක් කියන්නේ ඒක අනිත් පැත්තට කිව්වොත් නම් ලීටර් 60ක් එන්න මිනිත්තු එකක් ගත වෙනවා. එහෙනම් මම හොයාගත්තා ලීටර් එකක් එන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. අපිට එනවා 1 බෙදීම 60යි මිනිත්තු කියලා. ඒ කියන්නේ තප්පර එකක් ගත වෙනවා. ඊට පස්සේ මම හොයාගත්තා ලීටර් 420ක් එන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. ඒක එන්නේ 1 බෙදීම 60 ගුණ කිරීම 420යි කියලා. එතකොට ඒක සුළු කරාම එනවා මිනිත්තු 7යි කියලා. අපි 6 වෙනි ප්‍රශ්නෙට යන්. 6 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම රූපයක් දීලා අපිට කියනවා රූපෙහි දැක්වෙන වෘත්තය මත ABC හා D ලක්ෂ පීඨා ඇත. ABC සමානයි 100ද CAB සමානයි 30ද වේ. XC අගය සොයනලු. අපිට කියනවා මේ ABC සමානයි 100 සහ CAB කෝණය මෙන්න මේක සමානයි 30යිලු. අපිට හොයන්න කියනවා මෙන්න මේ කෝණය. එතකොට මං මුලින්ම මෙන්න මේ කෝණය හොයාගෙන ඉන්නවා. මෙන්න මේ කෝණය. ඒක මට හොයන්න පුළුවන් මේ ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 180යි නේ. එහෙනම් මට ලියන්න පුළුවන් අංශක 180 සමානයි මේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. මේ කෝණය ධන, මේ කෝණය ධන, මේ කෝණය. එතකොට මේ කෝණය අංශක 30යි. ධන මේ කෝණය අංශක 100යි. මේ කෝණය අපි දන්නේ මම ඒකට දාගන්නකො y කියලා. මේක දාගන්න y කියලා. එහෙනම් ධන y. එතකොට මට එනවා 180 සමානයි 30යි 100යි 130යි ධන y කියලා. එහෙනම් මට y කෝණය එනවා 130 මේ පැත්තට ගෙනිච්චාම ඍණ 130ක් වෙනවනේ. එතකොට 180 වෙන් 130ක් අඩු කරාම මට එනවා 50යි කියලා. 50යි අංශක. එතකොට මට ලියන්න පුළුවන් ADB කෝණය, ඒ කියන්නේ අපිට මේ හොයන්න කියලා තියෙන x කෝණය මම ADB කියලා ලියන්නම්කෝ ඒක. සමානයි ACB. ACB කියලා. මොකද මේ AB කියන ජායෙන් වෘත්තය මත ආපාතන කෝණය තමයි මෙන්න මේ කෝණය. ඒ වගේම මේ AB ජාය මගින් වෘත්තය මත ආපාතනය කර කෝණය තමයි මේ y කියන කෝණය. එතකොට අපි දන්නවා මේ කෝණ දෙකම සමානයි කියලා. ඒ නිසා තමයි මම මෙන්න මේක ලිව්වේ. දැන් අපි ACB කියන එක හොයාගත්තා. ACB කියන්නේ මේ y කියලා ගත්ත එකනේ. y කියන එක ගත්ත අපි 50යි කියලා. එහෙනම් මට මේ ADB කියන්නේ x නේ. එහෙනම් x සමානයි අංශක 50යි කියලා යන්න පුළුවන්. මොකද මේ කෝණ දෙක සමානයි.
මේවට හේතු ලියන්න යන්න එපා. නිකන් මේ සුළු කරලා දැම්මම ඇති. හොඳේ. 7 වෙනි ප්‍රශ්නෙට යන්න. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක පතුලේ අරය සෙන්ටිමීටර 7ද වේ. එහි උස සෙන්ටිමීටර 10 වේ. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයනලු. 7 වෙනි ගාන මෙන්න මෙහෙම සිලින්ඩරයක් දීලා තියෙනවා. ඔය සිලින්ඩරයේ පතුලේ අරය අපිට කියනවා සෙන්ටිමීටර 7යි කියලා. ඒකේ උස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 10යි කියලා. එතකොට මම මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ දිගැරියොත් මට එනවා මෙන්න මෙහෙම කොටසක්. මම ඒකේ වර්ගඵලය කියන්නම් ඒ කියලා. එතකොට මේකේ උස වෙන්නේ සිලින්ඩරයේ උසමයි 10යි සෙන්ටිමීටර. ඊට පස්සේ මේකේ දිග වෙන්නේ 2πr නේ 2πr. මොකද මේ මෙන්න මේ වෘත්ත කොටස තමයි මෙන්න මෙයා මේ දිග ඇරලා තියෙන්නේ. එහෙනම් මට වර්ගඵලය ලියන්න පුළුවන් a සමානයි 2πr උස h කියලා මම ගන්නවා. 2යි 5 කියන්නේ 7න් 22 නේ. ගුණ කිරීම r කියන්නේ මෙයාගේ ආරය. ගුණ කිරීම h කියන්නේ උස 10 සෙන්ටිමීටර. එතකොට මේක සුළු කරමු අපි. 4 7 කැපෙනවා. අයි කපන්න දෙයක් නැහැ නේ. එහෙනම් මට එනවා දෙවරක් 22 44යි 44 10න් වැඩි කරාම 440යි. එතකොට අපිට එන ඒකකය තමයි cm වර්ග කියන එක. වර්ග සෙන්ටිමීටර කියන එක තමයි එන්න ඕන. මොකද මෙතන තියෙන්නේ සෙන්ටිමීටර නිසා. 8 වෙනි ප්‍රශ්නට යන්න. රූපයේ AB මගින් නිරූපණය වන සරල රේඛාවේ අනුක්‍රමණය සොයනලු. මෙන්න මේ AB මගින් දක්වන රේඛාවේ අනුක්‍රමණය අපිට හොයන්න කියලා දීලා තියෙනවා. එතකොට මේ රේඛාවේ අපිට කැපිච්ච තැන් දෙකක් දීලා තියෙනවා. ඒකට අදාළ x ඛණ්ඩාංක දෙක සහ y ඛණ්ඩාංක දෙක අපිට මාක් කරලා තියෙනවා. එතකොට අනුක්‍රමණය වෙන්නේ m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. y ඛණ්ඩාංක වෙනස බෙදීම ඊට අනුරූප x ඛණ්ඩාංක වෙනස. දැන් අපි මේකට ආදේශ කරමු බලන්න. මම මේක ගන්නම් y1 විදිහට. එතකොට මේක වෙනවා y2. ඒ වගේම මේක y1 කියලා ගත්තොත් ඒකට අනුරූප x ඛණ්ඩාංකය වෙනවා x1. ඊට පස්සේ අනිත් එක වෙනවා x2. එන y1 කියන්නේ 6යි, y2 කියන්නේ 4යි, x1 කියන්නේ 2යි, x2 කියන්නේ 1යි. එතකොට මට මේක සුළු කරාම එනවා 6යි 4යි 2යි 1යි. ඒ කියන්නේ අනුක්‍රමණය කියන එක එනවා 2යි කියලා. අපි යන් 9 වෙනි ගානට සුළු කරන්න කියලා ax බෙදීම 2 බෙදීම 3a බෙදීම 4x තියලා තියෙනවා. ax බෙදීම 2 බෙදීම 3a බෙදීම 4x දීලා තියෙනවා. මේක මේ බෙදීමන් දීලා තියෙන්නේ. එහෙනම් බෙදීමක් වෙනකොට බෙදීමෙන් එහා පැත්තේ තියෙන එකේ පරස්පරය ලියා ගන්න ඕනේ. මේ පරස්පරය ලියා ගන්නකොට බෙදීම ගුණ කිරීමක් වෙනවා. පරස්පරය කියන්නේ මේකේ හරය දානවා ලවයට, ලවය දානවා හරයට නේ. එතකොට 4x බෙදීම 3a තමයි එන්නේ. මේකේ හරය තිබ්බ එක මේකේ ලවයෙන් ලිව්වා. මේකේ ලවයේ තිබ්බ 3a මම මේකේ හරයෙන් ලිව්වා. දැන් අපි මේක සුළු කරමු. aට a කපන්න පුළුවන්. ඒ වගේම 2ට 4 කපන්න පුළුවන්. 2යි කියලා එනවා. දැන් මට ලියන්න පුළුවන් උඩ ඉතුරු වෙනවා 2යි. තව මෙතනින් x එකක් ඉතුරු වෙනවා. ආයි මෙතනින් x එකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ 2x වර්ග. බෙදීම පල්ලෙන් ඉතුරු 3 විතරයිනේ. එහෙනම් එනවා මට මෙන්න මේක. 2x වර්ග බෙදීම 3 එන්නේ මේක සුළු කරහම. අපි යන් 10 වෙනි ගානට දී ඇති රූපේ ABC ඍජුකෝණ ත්‍රිකෝණයේ CB පාදයේ F එක් දික් කරලා තියෙනවලු. CB පාදය F එක් දික් කරලා තියෙනවලු. AB සහ CB මධ්‍ය ලක්ෂ පිළිවෙලින් E සහ D වේ AB සහ
CB වල මධ්‍ය ලක්ෂ E සහ D වෙනවලු. DEB සමානයි 50ලු. DEB මෙන්න මේ කෝණය 50යිලු. EBFE විශාලත්වය සොයන්න. EBFE විශාලත්වය හොයන්න. මෙන්න මෙයාගේ විශාලත්වය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. මට ලියන්න පුළුවන්නේ මෙන්න මේ කෝණය ධන මෙන්න මේ කෝණය සමානයි මෙන්න මේ කෝණය කියලා. මොකද මේ බලන්න ABC ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය තමයි මේ F කියන්නේ. එතකොට ඒ බාහිර කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණය ධන මෙන්න මේ කෝණයට. එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මේ කෝණය අංශක 90යි කියලා. එහෙනම් අපි මේක හොයාගත්තා නම් හරි නේද? එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණය ධන මේ කෝණය සමානයි EBF කෝණය කියලා. එහෙනම් මම හොයන්නම් මට ලියන්න පුළුවන් CAE කෝණය සමානයි DEF කෝණය. DEF කෝණය. මොකද මේ බලන්න මෙන්න මේකයි මෙන්න මේකයි. දැන් මේකේ මධ්‍ය ලක්ෂ දෙක කියලා කිව්වොත් මෙන්න මේ පාද දෙක සමාන්තර වෙනවනේ. සමාන්තර වෙනවා. එහෙනම් මේක අනුරූප කෝණ විදිහට මේ අනුරූප F කෝණ විදිහට මේ කෝණය සමාන වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් CAE සමානයි DEF කියලා. එතකොට DEF අපිට දීලා තිබ්බ අංශක 50යි කියලා. එහෙනම් මට CAE ලියන්න පුළුවන් අංශක 50යි කියලා. දැන් මට ලියන්න පුළුවන් මේ කෝණ දෙක එකතුව සමානයි අන්න අර කෝණය කියලා. FAC කෝණය ධන ACD කෝණය සමානයි EBF කෝණය. මේකට හේතු ලියන්න ඕනේ නැහැ හොඳේ. FAC කෝණය අපිට ආවා. මේ FAC කියන්නේ CAE කෝණයමයි. 50 ධන ACD කියන්නේ අංශක 90යි. සමානයි අපිට හොයන්න කියන EBF කෝණය. එතකොට EBF කෝණය මට එනවා 90 ධන 50යි කියලා. 90යි 50යි එකතු කරාම 140යිනේ. එහෙනම් මට EBF කියන කෝණය එනවා අංශක 140යි කියලා. 11 වෙනි ගාන විසඳන්න කියලා අපිට දීලා තියෙනවා 2x වර්ග ඍණ 8 සමානයි 0යි කියලා. විසඳන්න කියන්නේ x වලට අගයක් ගන්න කියලානේ. එහෙනම් මං x මේ පැත්තේ තනි කරන්න ඕනේ. අනිත් ඔක්කොම සමාලෝකණයෙන් එහා පැත්තට දාන්න ඕනේ. එහෙනම් මම x තනි කරන්න මුලින්ම 2x වර්ග සමානයි ඍණ 8 මේ පැත්තට ගෙනියනවා. සමාන ලකුණේ දකුණු පැත්තට ගෙනියනවා. එතකොට ඍණ 8ක් මේ පැත්තට යනකොට ධන 8ක් වෙනවනේ. ධන 8යි. එහෙනම් මම දැන් පැත්තම දෙකෙන් බෙදන්න. එතකොට එන x වර්ග සමානයි 4යි කියලා. එතකොට x සමාන වෙන්නේ 4 වර්ගමූලය. එහෙනම් මේ වර්ගමූලයක් අපිට ලියන්න පුළුවන් x සමානයි 4 වර්ගමූලය 2යිනේ. හැබැයි මට ලියන්න පුළුවන් මෙතන ධන හෝ ඍණ කියලා. ධන හෝ ඍණ ලියන්න ඕනේ මෙතන. නැත්තම් වැරදි. එහෙනම් මට x වලට එනවා x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2 කියලා. ඒකට හේතුව තමයි දැන් මෙතන ආවේ අපිට x වර්ග සමානයි 4යි කියලානේ. x වර්ග සමානයි 4යි කියලා. එහෙනම් x වලට මේ 2යි මේ ඍණ 2යි දැම්මහම 4 එන්න ඕනේ. හොඳේ. අපි ගමුකෝ x සමානයි 2යි කියලා. x සමානයි 2යි කිව්වොත් x වර්ගේ එනවා. ඒ කියන්නේ 2 වර්ගය එනවා 4යි කියලානේ. එහෙනම් x සමානයි 2 හරි. අපිට ආපු x සමානයි 2 හරි. මම මේ මෙතනට දාන්නේ හොඳේ. මෙන්න මෙතනට දාන්න. දැන් බලමු x සමානයි අපි ඍණ 2යි කියලා. ඍණ 2 වර්ගෙන් එන්නේ. ඍණ 2 වර්ගය කියන්නේ ඍණ 2 ගුණ කිරීම ඍණ 2 නේ. දැන් බලමු ඍණයි ධන. දෙවරක් 2 4යි. දැන් මේ ධන 4ම ඇවිල්ලා නේද මෙතන? ධන 4ම ඇවිල්ලානේ. එහෙනම් මෙන්න මේ උත්තර දෙකම මේකට එන්න ඕනේ. අපි හැම අවස්ථාවකම වර්ගමූලයක් ගන්නකොට
මුඛකාරී වර්ගමූලයක් ගන්න නම් ධන හෝ ඍණ දෙකම ලියන්න ඕනේ. එහෙනම් x සමානයි 2 හෝ x සමානයි ඍණ 2 කියන එක එනවා. මම තව දෙයක් කියන්නම්. අපිට මෙහෙම ගානක් ආවොත් අපිට කියලා තියෙනවා x කියන්නේ මිනිස්සු ගණනක් කියලා. එහෙම නැත්නම් x කියන්නේ දින ගණනක් කියලා තියෙනවා. එහෙම આવොත් එහෙම අපි ඍණ උත්තරේ ගන්නෙ නැහැ. අපි ඍණ උත්තරේ ගන්නෙ නැහැ. මොකද මිනිස්සු ගණනක් කවදාවත් ඍණ වෙන්න බෑනේ. ඒ නිසා අපි ඍණ උත්තරේ සලකන්නේ නැහැ. එතකොට අපි ලියන්නේ ධන උත්තරේ විතරයි. අපි යන් 12 වෙනි ගානට. මිනිසෙක් වාර්ෂිකව 8ක වැල් පොලියට රුපියල් 5000ක් අවුරුදු 2ක් සඳහා ණයට ගනී. මෙම ණය මුදල සඳහා දෙවන වර්ෂයට වන විට පොලිය කොපමණද? මිනිහෙක් වාර්ෂිකව 8ක වැල් පොලියට හොඳ ඒ කියන්නේ මේක වැල් පොලිය ගන්න. රුපියල් 5000ක් ගන්නවලු. හැබැයි එයා ගෙවන්නේ අවුරුදු දෙකකට පස්සෙට. එහෙනම් පළවෙනි අවුරුද්දට මෙයාට ගහනවා. මෙයා රුපියල් 5000ක් ගත්තේ 108ක වැල් පොලිය. එහෙනම් මේක 108ෙන් ගුණ කරනවා. එතකොට මට එනවා බිංදුවට බිංදුව කපනවා. මේ බිංදුවට මේ බිංදුව කරනවා. 8 වරක් 5 40යි 400යි කියලා එනවා. ඒ කියන්නේ මෙයාට පළවෙනි අවුරුද්දට රුපියල් 400ක පොලියක් අය කරනවා. හැබැයි මෙයා ගෙවන්නේ අවුරුදු 2කට පස්සේ. එහෙනම් මේ 400 මෙයා ගත්ත ණය ගන්නට එකතු වෙලා ඊළඟ අවුරුද්දේ පොලිය හැදෙන්නේ මේ 5000යි මේ 400යි එකතු වෙලා 5400ට තමයි දෙවෙනි අවුරුද්දේ පොලිය හැදෙන්නේ. එහෙනම් දෙවන අවුරුද්දේ මෙයාගේ මුළු ගාණ වෙන්නේ 5000 400. ඒ කියන්නේ 5400යි. මේ 5400ේ 108ක පොලිය මෙයා දැන් දෙවෙනි අවුරුද්දෙත් ගන්නවා. එතකොට මට එනවා මේ බිංදුවට මේ බිංදුව කපනවා. මේ බිංදුවට මේ බිංදුව කපනවා. එතකොට එනවා මට 432යි කියලා. මේ ගාණේ අහන්නේ දෙවන වර්ෂයට වන පොලිය කොපමණද? මෙන්න මේක තමයි එහෙනම් දෙවෙනි අවුරුද්දට මෙයාගෙන් අය කරන පොලිය වෙන්නේ. 13 වෙනි ගානට යා ABCD වර්ග චතුරස්‍රයක් රූපයේ දැක්වේ. AB පාදය ඊතෙක් දික් කර ඇත. තවද BCD සමාන 120 සහ CBE කෝණය සමාන 70 වේ. දීයේදී තොරතුරු අනුව x සහ y අගයන් සොයනලු. මේක 120යිලු මේක 70යිලු x හා y හොයන්න කියලා අපිට තියෙනවා. එතකොට අපි දන්නවා වෘත්ත චතුරස්‍රයනේ දැන් මේක. වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට සමානයි. එහෙනම් මේ පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ මේ EBC කියන කෝණය සමාන වෙනවා x ට. එතකොට අපිට එනවා x කියන්නේ 70යි කියලා. ඒ වගේම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. පරිපූරකයි කියන්නේ ඒ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා කියන එක. එහෙනම් මේ BAD කෝණය සහ BCD කෝණය එකතුව මේ බලන්න මේ දෙන සම්මුඛ කෝණ නේද? මුහුණට මුහුණ බලාගෙන ඉන්නේ. එහෙනම් ඒ කෝණ දෙක එකතුව අංශක 180ක් වෙනවා. මම ලියන්නම් BAD කෝණය කියන්නේ අපේ මේ y කෝණය. ධන මේ BCD කෝණය. ඒ කියන්නේ මේ 120 සමාන වෙනවා මේ දෙක එකතුව දැන් පරිපූරක වෙන්න ඕනේ. පරිපූරකයි කියන්නේ අංශක 180ක් කියන එක. හරි. එතකොට දැන් මම ධන 120 මේ පැත්තට ගිහිච්චාම ඍණ 120ක් වෙනවා. එහෙනම් මට y කියන එක එනවා 180යි ඍණ 120යි කියන්නේ අංශක 60යි කියලා එනවා. 14 වෙනි ප්‍රශ්නේ එක්තරා පාසලක චිත්‍ර නැටුම් හා සංගීත යන විෂයන් හදාරන ශිෂ්‍යයන් වට ප්‍රස්ථාරයේ නිරූපණය කෙරේ.
සංගීතය හදාන ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් නම් සංගීතය හදාරනවනු 45 දෙනෙක්. නම් නැටුම් හදාන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද කියලා අහනවා. අපි මුලින්ම නැටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව හොයාගෙන ඉමු. මම ඒක කියන්නම් x කියලා. එතකොට මේ බට ප්‍රස්ථාරයේ සම්පූර්ණ කෝණවල අයිකේ 360ක් වෙනවා නේ. එහෙනම් 360 සමාන වෙනවා චිත්‍ර කරන කට්ටිය 210යි. නැටුම් කරන කට්ටිය මම x කියලා ගත්තා. සංගීතය කරන කට්ටිය අංශක 90යි. එහෙනම් මට x එනවා 210යි 90යි 300යි. 300ම මේ පැත්තට ගෙනිච්චාම ඍණ 300ක් වෙනවා. එතකොට 360න් ඍණ 300ක් අඩු කරාම මට එනවා 60යි කියලා. එන නැටුම් කරන සංඛ්‍යාව මට එනවා 60යි කියලා. අංශක 60ක්. එතකොට මෙතන සංගීතය කරන කට්ටියගේ කෝණය අංශක 90යි. එතකොට මේගොල්ලෝ අංශක 90කින් ළමයි 45ක් නිරූපණය කරලා. එහෙනම් එක අංශකයකින් 45 බෙදීම 90ක ප්‍රමාණයක් නිරූපණය කරලා. එහෙනම් දැන් අංශක 60කින් නිරූපණය කරන අගය හොයන්න නම් මෙයා වැඩි කරන්න ඕන. 45 බෙදීම අංශක 90. ඒ කියන්නේ අංශක 1කින් හොයන ප්‍රමාණය ගුණ කරන්න ඕන. එතකොට මේ බිඳුවර මේ බිඳුව කපනවා. 3 වරක් 2යි 3 වරක් 3යි. 3 වරක් කපපු 1යි 3 වරක් 1යි ආපහු 15ට 5යි. එහෙනම් මට එනවා අංශක 60කින් නිරූපණය කරන කට්ටිය 15 සරත් 2 කියලා. ඒ කියන්නේ 30යි. එහෙනම් මේගොල්ලෝ අංශක 60කින් 30 දෙනෙක්ව නිරූපණය කරනවා. 30 දෙනෙක්ව නිරූපණය කරනවා. ඒ කියන්නේ නැටුම් කරන සංඛ්‍යාව 30 දෙනයි. ළමයි 30 දෙනෙක් විතරයි නැටුම් කරන්නේ. අපි යම් 15 වෙනි ගානට 9 27 81 යන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදය තුනෙහි බලයක් ලෙස දක්වන්න. 9 27 81. එතකොට මේක ගුණෝත්තර ශ්‍රේණිය. එතකොට මේකේ පළවෙනි පදය වෙන්නේ 9යි. අනුපාතය වෙන්නේ 27 බෙදීම 9. ඒ කියන්නේ 3යි. අපෙන් අහන්නේ 6 වෙන පදය. එහෙනම් n කියන්නේ 6යි. මම සමීකරණ ලියුවොත් tn සමානයි a r n ඍණ 1. දැන් මට a කියන්නේ 9යි. r කියන්නේ අපි හොයාගත්ත 3යි. n කියන්නේ 6යි. 6 ඍණ 1. මතක තියාගන්න n ඍණ 1 තමයි මේ තුනේ බලයක් විදිහට ලියන්නේ. එතකොට මට එනවා 9 ගුණ කිරීම 3 පස්වෙනි බලය කියලා. tn කියන එක. එතකොට මට tn ලියන්න පුළුවන් 9 ලියන්න පුළුවන් 3 වර්ගයක් විදිහට. 3 වරක් 3 9. ගුණ කිරීම 3 පස්වෙනි බලය. එතකොට මට ලියන්න පුළුවන් 3 මේ බල දෙක එකතු වෙනවා. 5යි 2යි 7යි. එහෙනම් මට එනවා tn සමානයි 3 7 වෙනි බලය කියලා. මේ ගානේ අපිට කියන්නේ 3 බලයක් ලෙස දක්වන්නේ කියලා. ඒ නිසා මේක ආපහු සුළු කරන්න යන්න එපා. දැන් මෙතන තියෙන්නේ 3 7 වෙනි බලයනේ. ඒ කියන්නේ 3 බලයක් විදිහට. ඒ නිසා මේක ආපහු සුළු කරන්න යන්න එපා. 10 වෙනි ප්‍රශ්නෙට යන්න. රූපී දී ඇත්තේ ABCD සමාන්තරාශයකී වගුහි දැක්වෙන එක් එක් ප්‍රකාශනයේ නිවැරදි නම් ඒ ඉදිරියෙන් හරි ලකුණක්, වැරදි නම් ඒ ඉදිරියෙන් වැරදි ලකුණක් යොදන්න. එතකොට ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයේ ABCD සමාන්තරාශයේ වර්ගඵලය. ABCD සමාන්තරාශයේ වර්ගඵලය. ඒක හරිනේ. නේද? මොකද විකර්ණයක් මේ තියෙන්නේ BD කියන්නේ විකර්ණයක්නේ. විකර්ණය මගින් සමාන්තරාශයේ වර්ගඵලය හරියටම දෙකට බෙදෙනවා. සමච්ඡේදනය වෙනවා. එහෙනම් පළවෙනි එක හරි. දෙවෙනි එක BD විකර්ණයේ ADC සමච්ඡේදනය කරයි. BD විකර්ණයේ ADC සමච්ඡේදනය කරනවාද? මෙන්න මේ කෝණය සමච්ඡේදනය කරනවාද කියලා අහනවා.
එහෙම වෙන්නේ නැහැ නේද? මේක බැලු බැලමට පේනවා මේක සමච්ඡේදනය කරන්නේ නැහැ කියලා. අපිට කොහෙවත් කියන්නේ නැහැ විකර්ණයක් මගින් මෙන්න මේ කෝණය සමච්ඡේදනය කරනවා කියලා. හොඳයි. එතකොට සමචතුරස්‍රයක් වගේ ගත්තනම් විකර්ණය මගින් මේ කෝණ දෙක හරියටම සමච්ඡේදනය කරනවා. අංශක 45 බෙදෙනවා. හැබැයි මේ වගේ අවස්ථාව සමාන්තර රාශියක එහෙම බෙදෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි එක වැරදි. එහෙනම් පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි. 17 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් විජය පද තුනෙහි කුඩා පොදු ගුණාකාරය සොයන්න. අපිට දීලා තියෙනවා 3x වර්ග 6xy 2y. මේ වල කුඩා පොදු ගුණාකාරය සොයන්නලු. ඉතින් මේක බෙදාගෙන යන් එකම අගයන් වල 3x වර්ග 6xy 2y. මම මුලින්ම බෙදන්න දෙකෙන් බෙදුවාම 3x වර්ග බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙමම ලියනවා. 6xy බෙදනවා දෙකෙන් 6 බෙදනවානේ දෙකෙන්. 6 දෙකට බෙදුවාම 3යි. ඉතුරු ටික එහෙමම ලියනවා. 2y දෙකෙන් බෙදුවාම දෙකට දෙක කැපිලා y විතරයි ඉතුරු වෙන්නේ. මොන පළවෙනි එක මම බෙදුවා. දැන් යන් ආපහු දෙවෙනියට බෙදන්න. මම 3ෙන් බෙදන්න. මේක 3ෙන් බෙදුවාම x වර්ග තමයි ඉතුරු වෙන්නේ. x වර්ග 3xy 3ෙන් බෙදුවාම xy ඉතුරු වෙනවා. y 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙමම දානවා. ඊට පස්සේ මේක මම x වලින් බෙදන්න. x වර්ග x වලින් බෙදුවාම x xy x වලින් බෙදුවාම ආපහු x y බෙදෙන්නේ ඒක එහෙමම දානවා. දැන් මම ආපහු x වලින් බෙදන්න. x වලින් බෙදුවාම 1යි, x වලින් බෙදුවාම 1යි, xy වලින් බෙදෙන්නේ එහෙමම දානවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ y නේ. y වලින් බෙදුවා. මේක 1යි, මේක 1යි, y වලින් බෙදුවාම 1යි. දැන් 1 3ක් ආවා. 1 3ක් එකක් බෙදන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ටික ගුණ කරන්න ඕනේ. එතන දිනවා 2 ගුණ කිරීම, 3 ගුණ කිරීම, x ගුණ කිරීම, x ගුණ කිරීම y. එතන මේක සුල කරාම 6යි x වර්ග y එනවා. මේක තමයි කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ. 18 වෙනි ප්‍රශ්නේ දියත රූපයේ වෘත්තයේ කේන්ද්‍රය Oවේ එහි දැක්වෙන තොරතුරු අනුව x අගය සොයන්නලු. x කියන්නේ මෙන්න මෙතන. මෙයාගේ අගය හොයන්නලු. එතකොට මේ වෘත්තයේ අරයන්නේ AO කියන්නේ AO සහ OB කියන්නේ වෘත්තයේ අරයන්. එහෙනම් මේ දෙක සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් මේ සමාන පාද ඉස්සරහින් තියෙන කෝණ සමානයි. එහෙනම් මේ කෝණයට මම දාන්න පුළුවන් 55 කියලා. මේ කෝණ දෙක සමානයි. එතකොට මට ලියන්න පුළුවන් මේ AOB ත්‍රිකෝණේ ABO ත්‍රිකෝණේ AO සමාන වෙනවා AOB කෝණය සමාන වෙනවා 180 ඍණ 55 ඍණ 55. මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල 180යිනේ. එතකොට මට ලියන්න පුළුවන් AOB කෝණය සමානයි 180 ඍණ අනිත් කෝණ දෙක එකතුව 55 ඍණ 55. එතකොට මට AOB කෝණය එනවා අංශක 70යි කියලා. ඊට පස්සේ මට ලියන්න පුළුවන් මේ ACB කෝණය කියන්නේ භාගයයි AOB කියලා. මොකද මේ AB ජාය මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය තමයි අපි දැන් මේ හොයාගත්තේ. ඒකෙන් බහරි අඩක් තමයි මෙන්න මේ වෘත්තය මත ආපාතනය කරන කෝණය. එන්න මට ලියන්න පුළුවන් මේ x කියන්නේ භාගයයි AOB කියලා. එහෙනම් x කියන්නේ භාගයයි AOB කියන්නේ 70යි. එහෙනම් මට එනවා x කියන්නේ 35යි කියලා. අංශක 35යි. 19 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම රූපයක් දීලා තිනවා. සමතල බිමක පිහිටි AB සහ CD සිරස් කණු දෙකක් AB සහ CD සිරස් කණු දෙකක්
රූපේ දැක්වේ ඩීහි සිට නිරීක්ෂණය කරන විට ඩීහි සිට නිරීක්ෂණය කරනකොට බිහි ආරෝහණ කෝණය අංශක 42යි. බිහි ආරෝහණ කෝණය අංශක 42යි. ආරෝහණ කියන්නේ මේ S මට්ටමේ ඉඳලා ඉහළට තියෙන කෝණයට තමයි ආරෝහණ කියලා කියන්නේ. පහළට තියෙන කෝණයට තමයි කියන්නේ අවරෝහණ කෝණය කියලා. එතකොට මෙන්න මේ කෝණය අපිට කියනවා අංශක 42යි. එහි අවරෝහණ කෝණය අංශක 58යි. එහි අවරෝහණ කෝණය අංශක 58යි. මෙම තොරතුරු රූපේ නිරූපණය කරන්න. මෙන්න මේ විදිහට මෙන්න මේක ඇඳලා පෙන්වුවම හොඳටම ඇති. මෙතනට 42 දාලා මෙතනට 50කට දැම්මහම හොඳටම ඇති. 20 වෙනි ප්‍රශ්නේ මල්ලක සරසම වීදුරු බෝල 35ක් අඩංගු වේ. ඒවායින් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර මල්ලක් තියනවලු ඒකේ බෝල 35ක් තියනවලු. ඒවායින් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඉතිරි ඒවා කළු පාට වෙනවලු. මේව මල්ලෙන් අහම ලෙස ගන්න ලබන වීදුරු බෝලය කළු පැහැති එකක් වීමේ සම්භාවිතාවය 5න් 7යිලු. මල්ලෙහි කළු පැහැති වීදුරු බෝල කීයක් තියෙනවද? එතකොට මේ 7න් 5 කියන්නේ සම්පූර්ණ සාමාන්‍යයෙන් අපි සම්භාවිතාවල් ලියනකොට මේ බෙදීමක් දැන් ලියන්නේ. බෙදීමෙන් පහළ ලියන්නේ විය හැකි උපරිම දේවල්. ඒ කියන්නේ බෝල ගණන තමයි මෙතනින් ලියන්නේ. අපිට කිව්වොත් කාඩ්පත් 50ක් තියෙනවා නම් පහළ ලියන්නේ කාඩ්පත් ගණන. එතකොට කාඩ්පත් වලින් සුදු පාට ඒවා 20ක් තියනවා කිව්වොත් උඩ ලියන්නේ 20. එතකොට මේකේ බෝල 35ක් තියෙනවලු නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මොන සම්භාවිතය වුණත් 35 තමයි පල්ලෙහා ලියන්න ඕනේ. මොකද බෝල ගණන. එතකොට මෙතන තිබ්බ 7 මෙතනට එනකොට 35 වෙලා. එහෙනම් 7 35 වෙන්නේ 5න් වැඩි කරලානේ. 4 5 35යි. එහෙනම් මේ උඩ එකත් වැඩි කරන්න ඕනේ 5න්. එහෙනම් 5 5 25යි. මේ ලියලා තියෙන්නේ මෙතන මේ ලියලා තියෙන්නේ තුල්ලේ භාගයක්. එතකොට අපිට හරියටම උත්තරේ එනවා නම් ලියන්න ඕනේ මෙන්න මෙහෙම. 35න් 25යි කියලා කළු බෝල. අපිට ලියලා තියෙන්නේ 7න් 5යි කියලා. තුල්ලේ භාගයක් ලියලා තියෙන්නේ. එහෙනම් අපි මේ තුල්ලේ භාගය 7න් 5යි කියන තුල්ලේ භාගය අපි ලියාගත්තා 35න් 25යි කියලා. දැන් එහෙනම් මේ කෙලින්ම උඩ එන්නේ කළු බෝල සංඛ්‍යාව. මොකද මේ 7න් 5 කියලා දීලා තියෙන්නේ කළු බෝල සංඛ්‍යාවනේ. එහෙනම් උඩ තියෙන 25 තමයි කළු බෝල සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් කළු බෝල ඔක්කොම වෙන්නේ 25යි. 21 වෙනි ප්‍රශ්නේ සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර පහත දී ඇති ප්‍රකාශනයේ හිස්තැන් පුරවන්න. වෘත්තයක කේන්ද්‍රයේ එම වෘත්තයේ ජායක යා කෙරෙන සරල රේඛාව එම ජායට වේ. එතකොට මෙතන වෙන්න ඕනේ වෘත්තේ ජායක ජා කරන රේඛාව එම ජායට මොනවද වෙන්නේ? එතකොට වෘත්තයක මොකක් හරි කතාවක් මෙතන තියෙන්නේ. ජායකුත් තියෙනවා. ජායක මධ්‍ය ලක්ෂය තමයි වෙන්න ඕනේ. වෘත්තයක කේන්ද්‍රය එම වෘත්තයේ ජායක මධ්‍ය ලක්ෂයට යා කරන සරල රේඛාව එම ජායට ලම්බක වේ. ඒ ජායට ලම්බක වේ. මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව. වෘත්ත කේන්ද්‍රය ජායක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවෙන් එම ජායට ලම්බක වෙනවා. හරිනේ. එහෙනම් පළවෙනි හිස් තැනට එන්න ඕනේ මධ්‍ය ලක්ෂය කියන එක. දෙවෙනි හිස් තැනට එන්න ඕනේ ලම්බ වේ කියන එක. 22 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම න්‍යාසයක් දීලා x අගය සොයන්න කියලා තියෙනවා. එතකොට මේ x වල අගය තියෙන්නේ මෙන්න මෙතනනේ. මෙන්න මෙතනනේ. එතකොට මෙන්න මේ න්‍යාසයයි මේ න්‍යාසයයි විසඳුවාම මෙන්න මෙහෙම අගයන් දෙකක් එන්න ඕනේ. මෙන්න මෙහෙම මේ මම මේ ඉරි කැලි ගහපු තැන් වලට අගයන් 4ක් එන්න ඕනේ. එතකොට මේ x තියෙන්නේ මෙන්න මෙතනනේ. මෙන්න මෙතනනේ x තියෙන්නේ. එහෙනම් ඒක තමයි මෙන්න මෙතන දෙන අගය තමයි x ට සමාන වෙන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලෝ මේ න්‍යාස ඔක්කොම විසඳන්න ඕනේ නැහැ. මෙන්න මෙතන දෙන අගය හොයාගත්තා නම් හොඳටම ඇති. එතකොට මෙන්න මේකේ මෙන්න මේ පළවෙනි එකයි
මෙන්න මේකයි ගුණ කරාම තමයි මෙන්න මෙතනට එන්නේ. හොඳ. ඒ වගේම මෙන්න මේකයි විසඳුවම තමයි මෙන්න මෙතනට එන්නේ. අපිට අවශ්‍ය එක. එහෙනම් අපි ඒක විතරක් විසඳමු. 3 ගුණ කරන්න ඕනේ ඍණ 1කින්. 3 ගුණ කරාම ඍණ 1කින් ඍණ 3. ඒකට එකතු කරන්න ඕනේ 1 ගුණ කිරීම මෙන්න මෙය. 1 වරක් 1 1යි. ඒක තමයි සමාන වෙන්නේ මෙන්න මේ x ට. එහෙනම් එනවා ඍණ 3යි ධන 1යි ඍණ 2යි කියලා. ඍණ 2යි x. එහෙනම් x සමාන වෙනවා ඍණ 2ට. 23 වෙනි ප්‍රශ්නේ දියති වෙන් රූපී නිරූපණය වන සිසුන් කණ්ඩායම අතුරින් ගණිතය විෂයට කැමති සිසුන් කුලකයේ A මගින්ද විද්‍යා විෂයට කැමති සිසුන් කුලකයේ B මගින්ද දැක්වේ. මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන ප්‍රදේශ වෙන් රූපයේ අඳුරු කර දක්වන්න. එකකට පමණක් කැමති. එකකට පමණක්. එතකොට මෙන්න මේ වෘත්තයෙන් කියන්නේ ඒක ඇතුලේ ගණිතයට කැමති කට්ටිය ඉන්නවා. මෙන්න මේ B රූපයෙන් කියන්නේ ඒක ඇතුලේ විද්‍යාවට කැමති කට්ටිය ඉන්නවා. ඒ වගේම මෙන්න මේ කොටසෙන් කියන්නේ ඒ කොටසේ ඉන්න කට්ටිය ගණිතයටයි විද්‍යාවටයි දෙකටම කැමති. දෙකටම විෂයන් දෙකටම කැමති. එතකොට මෙන්න මේ කොටස ගත්තොත් ඒ කොටසේ ඉන්නේ ගණිතයට විතරක් කැමති කට්ටිය. ගණිතයට විතරයි. ඒ කියන්නේ එක විෂයක් විතරයි නෙතන්නේ. ගණිතය කියන්නේ එක විෂයක්නේ. එහෙනම් එක විෂයක් පමණයි ඉන්නේ එහෙනම් එතනට. එහෙනම් මේ කොටස අපි අනිවාර්යෙන් පාඩ කරන්න ඕනේ. එතකොට බලමු මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසේ විද්‍යාවට පමණක් කැමති සිසුන් ගන්න තමයි ඒකෙන්නේ. ඒ කියන්නේ විද්‍යාවට පමණයි. එක විෂයකට පමණයි. එහෙනම් මේ කොටසේ ඉන්නේ ගණිතය විතරක්, මේ කොටසේ ඉන්නේ විද්‍යාව විතරක්. එහෙනම් අපි පාඩ කරන්න ඕනේ මෙන්න මේ කොටස් දෙක. එතකොට මෙතන එන්නේ එක් විෂයකට පමණක් කැමති සිසුන් කුලකය. 24 වෙනි ප්‍රශ්නේ මෝටර් රථයක චලිතය නිරූපණය කරන දුරකාල ප්‍රස්ථාරයක් රූපයේ දැක්කේ. මෝටර් රථයේ වැඩිතම වේගයෙන් ගමන් කිරීමට නිරූපණය කෙරෙන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසින්ද? එම වේගය කොපමණද? එතකොට මේක දුරකාල ප්‍රස්ථාරයක්නේ. දුරකාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි වේගය නිරූපණය වෙන්නේ. අනුක්‍රමණය වැඩි වෙන්න. ඒ කියන්නේ බෑවුම වැඩි වෙන්න වේගය වැඩි වෙනවා. එතකොට මේකේ අනුක්‍රමණයක් තියෙන මේ AB කියන කොටසේ CD කියන කොටසේ විතරයිනේ. එතකොට බලන්න මේ AB කියන කොටසේ තමයි අනුක්‍රමණය වැඩි. බෑවුම වැඩි. මේ x අක්ෂයත් එක්ක සාධන කෝණය වැඩි AB කියන කොටසේ. නේ මේ බලන්න θ වඩා මේ ඇල්ෆාට වඩා θ විශාලයි. එහෙනම් මේ AB වල තමයි අනුක්‍රමණය වැඩි. එහෙනම් AB කොටසේ තමයි වේගය වැඩි. මුලින්ම මේක අහනවා ගමන් කිරීම නිරූපණය කරන්නේ ප්‍රස්ථාරයේ වේගයෙන් ගමන් කිරීම නිරූපණය කරන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසින්ද කියලා. එහෙනම් AB කොටසෙන් තමයි වේගයෙන්ම ගමන් කරන්නේ. දැන් අපි හොයමු AB වල අනුක්‍රමණය. y කණ්ඩාංක නිස බෙදීම x කණ්ඩාංක වෙනසන අනුක්‍රමණය කියන්නේ මේ A සහ B ලක්ෂ වල තමයි දැන් මම මේ y කණ්ඩාංකයි x කණ්ඩාංකයි ගන්නෙ. B වලදී y කණ්ඩාංකය 120යි, A වලදී y කණ්ඩාංකය 0යි. ඒ වගේම B වලදී x කණ්ඩාංකය 2යි, y කණ්ඩාංකය 0යි. එහෙනම් මට ලියන්න පුළුවන් y කණ්ඩාංකය වෙන්නේ 120 අඩු කිරීම 0. බෙදීම x කණ්ඩාංක වෙන්නේ 2 ඍණ 0. එහෙනම් මට එනවා 120 බෙදීම 2යි කියලා. ඒ කියන්නේ 122 බෙදුවම 60යිනේ. එහෙනම් මට එන වේගය 60යි කියලා. එතකොට මේකේ දුර තිබ්බේ කිලෝමීටර වලින්. කාලය තිබ්බේ පැය වලින්. එහෙනම් මට මෙතනට එන්නේ kmh ඍණ 1 කියලා. වේගය එන්නේ kmh ඍණ 1 කියලා. මොකද මේ 120 කියන්නේ y කණ්ඩාංකයෙන් ගත්ත අගයක් නේ.
120 ඍණ බිඳුවනේ ආවෙම අපිට මෙන්න මේ 120 ආවේ එහෙමනේ. ඒක ගත්තේ y කණ්ඩායම වලින්. ඒ කියන්නේ කිලෝමීටර වලින් තමයි 120 ගත්තේ. එතකොට මේ දෙක ගත්තේ අපි. දෙක ගත්තේ 2 ඍණ බිඳුවෙන්නේ ආවේ. එතකොට 2 ඍණ බිඳුව කියන්නේ x කණ්ඩාංක දෙකන්නේ. x කණ්ඩාංක කියන්නේ පැයනේ. මේ x කණ්ඩාංක වලින් තියෙන පැයනේ. එහෙනම් මේ දෙක කියන්නේ පැය ගණන. මේ 120 කියන්නේ කිලෝමීටර ගණන. එතකොට කිලෝමීටර බෙදීම පැය තමයි මෙන්න මෙතන තිබිලා තියෙන්නේ. එහෙනම් මේ h කියන එක උඩට එනකොට ඍණ h එකක් කියනවා. එහෙනම් අපිට එනවා 60 kmh ඍණ එක කියලා. පැයට කිලෝමීටර් 60 කියලා අපිට එනවා. 25 වෙනි ප්‍රශ්නේ නියති p ලක්ෂයට 5 මීටර නියත දුරින් චලනය වන ලක්ෂයක පතෙහි කොටසක් මෙම දල රූපයේ ඡාපයෙන් දැක්වේ. ආර් සරල රේඛාව p සිට 7 මීටර දුරින් වේ. ආර් සරල රේඛාවටද 5න් දුරින් ඡාපය මත පිහිටි ලක්ෂ්‍ය සොයන ආකාරය මෙම රූපයේ දල සටහන මගින් දක්වන්න. එතකොට ආර් සමුදුරින් පිහිටන සහ මෙයා මත පිහිටන ලක්ෂයක පතේ තමයි අඳින්නේ කියලා තියෙන්නේ. ඒ කැපෙන තැන් දෙක මේ හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් මම මේ r මෙතන r මෙතන s කියලා ගමු. මම r මගින් ලම්බ සමච්ඡේදයක් අඳිනවා. කවකටුතර මෙතන තියලා මෙහෙම ඡාපයකින් මෙහෙම චාපයකින් ගහන්න ඕනේ. ඔයගොල්ලන්ට මෙතන කවකටුතර තියන්න ඕනේ නැහැ. දල සටහනක් අඳින්න විතරයි කියලා තියෙන්නේ. කවකටුතර තියලා මෙතන ඡාපයකින් මෙතන ඡාපයකින් ඇඳලා ඊට පස්සේ ඒ තැන් දෙකේ කවකටුතර තියලා මෙහෙම ඡාපයකින් අඳිනවා. ඒ වගේම S මත කවකටුතර තියලා මෙහෙම ඡාපයකින් අඳිනවා. ඊට පස්සේ මේ ඡාප දෙකේ තියලා මෙන්න මෙහෙම ඡාප කොටස් දෙකක් අදිනවා. ඊට පස්සේ ඒක මෙන්න මෙහෙම යා කරනවා. හොඳයි. එතකොට අපිට එනවා මේකට සමාන්තර රේඛාව RS රේඛාවට සමදුරෙන් පිහිටන ලක්ෂයක පතේ තමයි මේ තියෙන්නේ. ඒ වගේම අපිට කියනවා 5 මීටර දුරින් ඡාපය මත පිහිටි ලක්ෂය සොයන්න. එහෙනම් මෙන්න මේ ලක්ෂ දෙක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. මේ ඡාප කොටස ඡේදනය වෙන ලක්ෂ දෙක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක. ඔයගොල්ලෝ මේක කවකටුතර තියලා කරන්න ඕනේ නැහැ. මේ විදිහට අදාළ දල සටහන විතරයි අඳින්න ඕනේ. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමුවෙමු. මේ වගේ වීඩියෝස් බලන්න අපි YouTube channel එක subscribe කරලා තියන්න. මම උදානාලස් math 1 YouTube channel එකෙන්